Recording in progress. right අපි ක්ලාස් එක පටන් ගමු. පොඩක් මයික් එක ඔෆ් කරගන්න. right අපි පටන් ගමු. අද අපි කතා කරන්නේ ත්‍රිකෝණමිතිය කියන ගණිත සංකල්පයක් තමයි කතා කරන්න යන්නේ. එතකොට මේ ත්‍රිකෝණමිතිය කියපුවාම මේක මෙහෙමයි. අපිට හැම දෙයකටම Recording stopped. Recording in progress. right ඒක ත්‍රිකෝණමිතිය කියන පාඩම අපි මේ ගණිතමය සංකල්ප ටිකක් තමයි කතා කරන්න යන්නේ. මේක අපිට හැමතැනම හැම පාඩමකටම ඕන වෙන ගණිතමය සංකල්ප ටිකක් තමයි කතා කරන්නේ. අපි චුට්ටක් කතා කරමු මේකේ මොනවද අපිට ඕන වෙන්නේ කියලා. ඇත්තටම මේ ත්‍රිකෝණමිතිය කියන පාඩම ගත්තොත් ඔයගොල්ලන්ගේ හැම තැනකම ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් RLC සර්කිට් වල ඊළඟට පවර් ෆැක්ටර් දවසාදකින් දිනු කිරීම ගත්තොත් එතන ඊට පස්සේ ට්‍රාන්ස්මිෂන් පැත්ත ගත්තොත් ට්‍රාන්ස්මිෂන් වලට ජෙනරේෂන් වලට හැම තැනටම සුළු කිරීම සඳහා ඕන වෙන දෙයක් තමයි ත්‍රිකෝණමිතිය කියන්නේ. ඉතින් අපිට සුළු කිරීම වලට ඕන වෙන ප්‍රධාන පාඩම් දෙකක් තියෙනවා. දෙකක් නෙමෙයි තුනක් කියනනම් තුනක් තියෙනවා. එකක් තමයි ත්‍රිකෝණමිතිය, දෛශික සහ සංකීර්ණ සංඛ්‍යා කියන ටික. එතන මෙන්න මේ පාඩම් ටික අපිට දිගටම ඕන වෙනවා. right? දැන් හරි සවුන්ඩ් එක දැන් ඇහෙනවනේ. right හරි. මේ ඉස්සෙල්ලා සවුන්ඩ් එක අපිට මේ ත්‍රිකෝණමිතිය කියන පාඩම මේ දිගටම ඕන වෙනවා ගණිතමය සුළු කිරීම වලට. මම හිතන්නේ දැන් ඇහෙනවා ඇති ගැටලුවක් නැහැ නේ. right. දැන් ශබ්දය ඇහෙන්න ඕනේ දැන් ඇහෙන්න ඕනේ. right මේ එතකොට අපි සුළු කිරීම වලට තමයි ඕන වෙන්නේ. අපි මෙහෙම කිව්වොත් මම මෙහෙම කිව්වොත් අපිට ප්‍රධාන සුළු කිරීම වලට ත්‍රිකෝණමිතිය, දෛශික සහ සංකීර්ණ සංඛ්‍යා කියන ගණිතමය සංකල්ප තුනම ඕන වෙනවා. ඒතර ඔය ගණිතමය සංකල්ප තුන හොඳ අවබෝධයක් තිබ්බොත් තමයි අපිට ඉස්සරහට වැඩ කරගෙන යන්න ලේසි වෙන්නේ. ඒ නිසා ඔය ගණිතමය සංකල්ප ටික ගැන අපි අනිවාර්යෙන් කතා කරගන්න ඕනේ. මොකද මේකේ නැත්නම් අපිට ඉස්සරහට ගියම එක එක තැන්වලදී පොඩි බැරියර්ස් හම්බ වෙනවා. ඒ නිසා අපි මේ ගණිතමය සංකල්ප ටික හරියට අවබෝධ කරගෙන ගියා නම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ අපේ ගමන යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි මේ ගණිතමය සංකල්ප ටික කතා කරන්නේ. එතකොට මම මෙහෙම කිව්වොත් මේ මූලික ගණිතමය සංකල්ප ටිකටයි
තව ඔයගොල්ලන්ට දැන් RLC මම පටන් ගත්තේ අතරම ඒක අර කොටසක් ගිහිල්ලා චුට්ටක් ඉස්සරහට යන RLC කියන්නේ. එතකොට එතරම් පටන් ගන්න තැනට එනකල් අතරමැද විෂය කරුණු ටිකයි. ලියා ගන්න පිටු 80ක විතර පොතක් පාවිච්චි කරන්න. දැන් අර පොතේ ලියන්න එපා. දැන් RLC ලියපු පොතේ ඒ RLC පාඩම සෙනසුරාදාට ඉස්සරහට ගෙනිය ගන්න තියාගන්න. එතකොට දැන් අපි අඳහරුවක් දවසේ කතා කරනවානේ දැන් මේ මූලික අපිට පොඩක් අතපසු වෙච්ච කරුණු ටික. ඒකට තියාගන්න වෙනම පොතක්. Hello, Maradasa. Class එක තියෙන class එක තියෙන. ජොයින් වෙන්න පුළුවන් ජොයින් කියන එකක් තියෙන. මට දැම්මේ නේද නේද? දැන් මේ WhatsApp එකේ. එහෙනම් ඒවල තියෙනවා අනිවාර්යෙන්ම දාලා තියෙනවා. නැත්නම් චූටි මෙසේජ් එකක් දෙන්න දාන්න මම දාන්න. ඇයිසද? ඒකටත් මම දාලා තියෙනවා. දැන් දාන්න උත්තරා. දැන් what message මේ ඒවල තියෙනවා නේද? උඩ තියෙන මීටින් එකේ තියෙන එක ක්ලික් කරලා එන්න පුළුවන්. උඩ තියෙන උඩ ඇවිල්ලා තියෙනවා නේද? ඒකම තමයි වෙනස් වෙන්නේ. ඒකෙන් මීටින් ID password මගේ වෙනස් වෙන්නේ නැහැ. මේ ඒක දිගටම එකම තමයි තියන්නේ. right. ඒක දිනුමලි හරි ඇක්ටිව් නෑ. දිනුමලි thanks මේ ඔයාලට තමයි මොන්ට එකේ මේ account number එක ඉස්සරහ දාලා දෙනවා මේ වීඩියෝ එක ඉස්සරහ අනිවාර්යයෙන්. right මේ password එකයි meeting ID එකයි දෙක වෙනස් වෙන්නේ නැහැ. දැන් අර සමහර කට්ටිය මේ අලුතෙන් meeting ID එක password එකක් එනකම් බලාගෙන ඉන්නවා. මේ මොකද මගේ package එකේ මම එක meeting ID එකයි එක password එක දැන් maintain කරගෙන යන්නේ. මොකද වෙනස් වුණාම ඔයගොල්ලන්ට කරදරයිනේ. ඒතකොට link එක එවනම් ඒ link එක තමයි දිගටම තියෙන්නේ. ඒතකොට ආයේ මේ දවසින් දවසට link එවන්න එහෙම ඕන වෙන්නේ නැහැ. අනිත් ඔය classes වල වගේ. ඒතකොට එකම link එක තමයි මම පාවිච්චි කරන්නේ. ඒතකොට ඔයගොල්ලෝ class එක වෙලාවට log වෙන්න ඕන වෙලාවක මගේ class එකට log වෙන්න පුළුවන්. මේ link එක හරහා log වෙන්න පුළුවන්. ඒක එහෙම තමයි මම හදලා දෙන්නේ කරදරයක් වාගේ දවුනොත් මොන හරි වෙලාවක මම වෙනස් කරයි. නමුත් දැනට මම කරගෙන යන්නේ ඒ විදිය තමයි. ඒ නිසා මේ දවසින් දවස ගන්න ඕන වෙන්නේ නැහැ. රයිට් හරි. ඊතරම් මේ කියාගෙන ගිය ඔයගොල්ලෝ මූලික කරුණු ටික ලියා ගන්න වෙන පිටු 80 විතර පොතක් අරගෙන වෙනම එක ලියාගෙන යන්න. right අපි ඉස්සරහට ත්‍රිකෝණමිතිය පාඩමට එමු. එතකොට ත්‍රිකෝණමිතිය කියන එක අපිට ගොඩ නැගිලා තියෙන්නේ ඍජුකෝණික ත්‍රිකෝණ සම්බන්ධව. ඊට වඩා සිග්නල් පක්ෂයක් තියෙනවා කියලා මම බලන්න. WhatsApp එකේ message එකක් දාන්න මට බෑන්ඩ් නම්බර එකට 077 නම්බර එක නෑ. නම්බර එක ලියගන්න 077යි 077යි 0යි 53යි 52යි අනුපා
messages. හරි අපි ක්ලාස් එක පටන් ගමු. මේ පැහැදිලි මදි කියලා මැසේජ් එකක් දාලා මේ කියන්නේ කටහඬ පැහැදිලි මදිද නැත්නම් මේ මොකක්ද ප්‍රශ්නේ මේ කියන්නේ වීඩියෝ එක පැහැදිලි නැද්ද? තාම ශබ්දය පිළිබඳ ප්‍රශ්න තියෙනවද? දැන් ශබ්දය හරිද නැත්නම් තාම ශබ්දය ඇහෙන්නේ නැද්ද? දැන් ඇහෙනවද? තාම ඇහෙන්නේ නැද්ද? මොකද මම මේක මියුට් කරලා තියෙන්නේ මේ කට්ටියගේ කෝච්චාවින්ද මට එකයි කමියුනිකේට් වෙන්න බැරි. දැන් ඇහෙනවද? දැන් හරිද? දැන් ශබ්දය ඇහෙනවද? පොඩක් මැසේජ් එකක් දාන්න. දැන් ශබ්දය හරිනම් පොඩක් මැසේජ් එකක් දාන්න. මොකද තත්ත්වය කියලා බලන්න. right. අපි යමු. තා පොඩි වෙලාවකින් හරියයි මේක මේ පොඩක් අද සිග්නල් ඩ්‍රොප් එකක් ඇති මොකක් හරි චුට්ටක් වැඩේ යමු. හරි. මම මේව කරන්න කොහොමද රිපීට් එක මේක මම අප්ලෝඩ් කරන්නම්. ඒකත් එක්ක බලාගෙන යමු මේ ප්‍රොසෙසර් බන්ඩල් එකේ මම අප්ලෝඩ් කරන්න කොහොමද මේක වැඩේ කරන්නේ. එතකොට ත්‍රිකෝණමිතිය කියන සංකල්පය ගොඩනැගෙන්නේ ඍජුකෝණික ත්‍රිකෝණත් එක්ක. ඍජුකෝණික ත්‍රිකෝණත් එක්ක. එතකොට ඍජුකෝණික ත්‍රිකෝණයක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඍජුකෝණික ත්‍රිකෝණයක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. මෙන්න මේක කෝණයක් ඍජුකෝණයක් පිට එකක් ඍජුකෝණික ත්‍රිකෝණයක් කියනවා. right. එතකොට ඍජුකෝණික ත්‍රිකෝණ වලට නියමයන් දෙකක් එනවා. එකක් තමයි ත්‍රිකෝණමිතිය අනිත් එක තමයි පයිතගොරස්. එතකොට අපි ඍජුකෝණික ත්‍රිකෝණ විසඳද්දී පාවිච්චි කරන ප්‍රමේයන් දෙක තමයි ත්‍රිකෝණමිතිය සහ Pythagoras. කත්තරිය ප්‍රශ්නයද participate හරි ලොග් වෙන්න පුළුවන් ගැටලුවක් නේබල් හරි අපි ලෙසන් එක කරගෙන යමු. එතකොට මෙන්න මේ ඍජුකෝණයේ ඉස්සරහින් තියෙන පාදය අපි කර්ණය කියනවා. ඊට පස්සේ මේ කෝණ දෙකෙන් ඉතිරි කෝණ දෙකෙන් මෙන්න මේ කෝණය සහ මෙතන තියෙන කෝණය ඉතිරි කෝණ දෙකෙන් කැමති කෝණයක් තෝරගන්නවා. අභිමත කෝණයක් අපිට තෝරගන්න පුළුවන්. මම මේකේ මේ කෝණයට තෝරගන්න θීටා කියන මෙන්න මේ කෝණය තෝරගන්නවා. එතකොට මෙන්න මේ කෝණයත් එක්ක යාපද පාදය බද්ධ පාදය කියනවා. මේ කෝණයට ඉස්සරහින් තියෙන පාදය සම්මුඛ පාදය කියලා කියනවා. right. දැන් මම කෝණය තෝරගත්තී. මේ කෝණය තෝරගත්තා නම් මෙතන කෝණය තෝරගත්තා නම් මේ පාදය බද්ධ පාදය වෙනවා මේ පාදය සම්මුඛ පාදය වෙනවා. එහෙනම් මම මේ ත්‍රිකෝණික ත්‍රිකෝණයේ තෝරා ගන්නා ලද කෝණයට අනුව තමයි කොයි පාදයේද බද්ධ පාදය කොයි පාදයේද සම්මුඛ පාදය කියලා තීරණය වෙන්නේ. ඒතර ත්‍රිකෝණික ත්‍රිකෝණයක මේක සම්මුඛ පාදය මේක බද්ධ පාදය කියලා අපිට නියතව කියන්න බෑ. මේ කෝණය තෝරගත්තොත් මේක බද්ධ පාදය වෙනවා. මෙතන කෝණය තෝරගත්තොත් මේක බද්ධ පාදය වෙනවා. මේ කෝණය තෝරගත්තොත් මේක සම්මුඛ පාදය වෙනවා. මේ කෝණය තෝරගත්තොත් මෙයා සම්මුඛ පාදය වෙනවා. ඉතින් ඉස්සරම මම මේකට පයිතගොරස් ප්‍රමේය දන්නවා. මේකට පයිතගොරස් ප්‍රමේය දෙනවා. මෙන්න මේ කර්ණයේ වර්ගය AC වර්ගය සමාන වෙනවා මේ සෙසු පාද දෙකේ වර්ගයන්ගේ එකතුව. AB වර්ගය දන BC වර්ගය. එතකොට මේකෙන් මම AC යුක්ත කරොත් AC සමාන වෙනවා වර්ගමූල AB වර්ග දන BC වර්ග. මම මෙයා යුක්ත කරොත් මෙයා මෙහාට එන්න බෑ නේද? එතකොට AB යුක්ත කරොත් AB සමාන වෙනවා වර්ගමූල AC වර්ග ඍණ
BC වර්ගවලට නේ. ඒ විදිහට මම BC යුක්ත කරොත් BC සමාන වෙනවා වර්ගමූල AC වර්ග ඍණ AB වර්ගවලට. අපි ඔය විදිහට යුක්ත කරලා ගන්න පුළුවන් කැමති පදයක්. උදේට පයිතගොරස් ප්‍රමේයය යෙදෙනවා. මේකට ත්‍රිකෝණමිතික අනුපාත භාවිතා කරොත් ප්‍රධාන ත්‍රිකෝණමිතික අනුපාත තුනක් තියෙනවා. පළවෙනි අනුපාතය මම sin අනුපාතය කියන්නේ. ඒක sin θ මෙන්න මේ කෝණේ sin අනුපාතය. අපි ඒක හඳුන්වනවා සම්මුඛ පාදය බෙදීම කර්ණය. ඔන්න sin අනුපාතය. මෙන්න මේ කෝණයට අනුබද්ධිතව sin අනුපාතය විදිහට හඳුන්වන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එතන මේ කෝණයට අනුබද්ධිතව සම්මුඛ පාදය කවුද? මෙන්න මෙයා. කර්ණය මෙයා. එහෙනම් සම්මුඛ පාදය වෙනකොට මට ලියන්න පුළුවන් කවුද? BC. කර්ණය වෙනකොට ලියන්න පුළුවන් කවුද? AC. ඔන්න පළවෙනි ත්‍රිකෝණමිතික අනුපාතය අර දැක්වුවා. දෙවෙනි ත්‍රිකෝණමිතික අනුපාතය cosine අනුපාතය cos කියලා කියන අපි cosine අනුපාතය. cosine අනුපාතයේ විදිහට අර්ථ දක්වලා තියෙනවා බද්ධ පාදය බෙදීම කර්ණය. කවුද මෙයාට අනුව බද්ධ පාදය? මෙන්න මෙයා බද්ධ පාදය, මෙයා කර්ණය. එහෙනම් මට එතෙන් කියන්න පුළුවන් බද්ධ පාදය කවුද? AB. කර්ණය කවුද? ඊළඟට ටැන්ජන් අනුපාතය tan θ. මේ කෝණේ ටැන්ජන් අනුපාතය. අර්ථ දක්වලා තියෙන මෙන්න සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය. ඉතින් සම්මුඛ පාදය මෙයා බද්ධ පාදය මෙයා. සම්මුඛ පාදය වෙනවා BC බද්ධ පාදය වෙනවා AB. අපිට ඔය විදිහට ත්‍රිකෝණමිතික අනුපාත තුන අර්ථ දක්ව ගන්න පුළුවන්. ඔන්න අපි මූලිකම ත්‍රිකෝණමිතික අනුපාත තුන අර්ථ දැක්වුවා. right. ඊළඟට අපි බැලුවොත් මෙන්න මෙහෙම. තව මේ ත්‍රිකෝණමිතික අනුපාත අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. tan θ මම ලියුවා. tan θ යන්නේ කවුද? BC යට AB. එතන මම මේක උඩයි යටයි දෙකම වැඩි කරනවා. BC යට AB වැඩි කරනවා. කර්ණය කවුද? AC. AC. ඉතින් මෙයා කැපුනම තිබ්බා වගේමයි නේද? මේ උඩයි යටයි දෙකම වැඩි කරයි කියලා වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් මම ඊළඟට BC නේ මේ පද දෙක මාරු කරනවා. මෙයා මෙතෙන්ට ගෙනියනවා, මෙයා මෙතෙන්ට ගෙනියනවා. BC යට AC වැඩි කිරීම. AC යට AB. දැන් පද දෙක මාරු කරා. ඊළඟට මම මෙයා BC යට AC අපිට මේ ගණිතමය සංකල්පයන්ට අනුව මෙන්න මේ වැඩි කිරීම කියන එකේ ලකුණ මාරු කරලා බෙදීමක් කරලා මේ පද දෙක උඩයට මාරු කරලා ලියන්න පුළුවන්. එතකොට වැඩි කිරීම කියන එක බෙදීම කරා. දැන් බෙදීමක් තිබ්බනම් වැඩි කිරීම කරලා ඔය වැඩේ කරන්න පුළුවන්. එතකොට මේ වැඩි කිරීම කියන එක බෙදීම කරා පද දෙක උඩයට මාරු කරා. ඒ කියන්නේ AB උඩට ගියා AC පල්ලෙහාට ආවා. එතකොට අපිට එනවා BC යට AC. BC යට AC කවුද? sin θ. මේක වෙනුවට දාන්න පුළුවන් sin θ බෙදීම. AB යට AC එතන තියෙනවා. AB යට AC කවුද? මෙයා වෙනුවට දාන්න පුළුවන් මට cos θ. එහෙනම් මට මෙයා ලියන්න පුළුවන් යන tan θ කියන එක නා tan θ සමාන වෙනවා කාටද? sin θ බෙදීම cos θ. එහෙනම් අපි මූලිකව ඍජුකෝණික ත්‍රිකෝණයක ත්‍රිකෝණමිතික අනුපාත තුනක් ඒ අනුපාත තුන අතර සම්බන්ධතාවයක් සහ පයිතගොරස් ප්‍රමේය යොදන්නේ කොහොමද කියන එක පිළිබඳව අදහසක් ගත්තා. right. එහෙනම් අපි ලියගමු. ලියගන්න ත්‍රිකෝණමිතිය කියලා ගන්න තමයි පයිතගොරස් පැත්තක තමයි right. ත්‍රිකෝණමිතිය කියලා ලියන්නේ. ත්‍රිකෝණමිතිය. right. ඊට පස්සේ ලියා ගන්න
ලියගන්න. ඍජු කෝණික ත්‍රිකෝණයක තෝරා ගන්නා ලද කෝණයකට අනුව පහත ආකාරයෙන් ප්‍රධාන ත්‍රිකෝණමිතික අනුපාත තුනක් අර්ථ දැක්විය හැකිය. ප්‍රධාන ත්‍රිකෝණමිතික අනුපාත තුනක් අර්ථ දැක්විය හැකිය. එමෙන්ම ඍජු කෝණික ත්‍රිකෝණයක පාදයන් P දිගවල් අතර සම්බන්ධතාවය වන පයිතගොරස් සම්බන්ධතාවයද ඍජු කෝණික ත්‍රිකෝණයකට යෙදිය හැකිය. right මේක ලියන්න. එතකොට ත්‍රිකෝණයකට අපිට ත්‍රිකෝණමිතික අනුපාත යොදන්න පුළුවන්. ඒකේ පාද අතර දුරවල්හි දිගෙහි සම්බන්ධතාවයක් වන පයිතගොරස් සම්බන්ධතාවය යොදන්න පුළුවන්. එනවා ත්‍රිකෝණයක් විසඳන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. ත්‍රිකෝණමිතික අනුපාත භාවිත කරන්න පුළුවන්. එහෙම නැත්නම් පයිතගොරස් භාවිත කරන්න පුළුවන්. ත්‍රිකෝණ විසඳන්න. right ඔන්න ක්‍රම දෙක. ඔයගොල්ලෝ මොනවද ගැටලු තියෙනවා නම් තේරෙන්නේ නැත්නම් තියෙනවා පොඩි මෙසේජ් එකක් දාන්න. මම පොඩ්ඩක් මෙලෙසන් එක ගිහිල්ලා මම ප්‍රශ්න අහන්න අවස්ථාව දෙන්නම්. එතකොට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න.